අයිබෝන් දරුවනි, අද අපි දේශපාලන විද්‍යාවේ 9 වෙනි මාතෘකාව ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය පිළිබඳව සාකච්ඡා කරනවා. දුවේ පුතේ ඔබ දන්නවා ඔබේ විෂය නිර්දේශයේ 9 වෙනි මාතෘකාව තමයි අපි හඳුන්වන්නේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියලා. මේ මාතෘකාව 13 ශ්‍රේණිය ඉගෙන ගන්නා දරුවෝ දන්නවා තමන්ගේ පළවෙනි වාරයට නියමිත මාතෘකාව කියලා. ඉතින් ඒ නිසා පුතේ මේක පාසල් කාලච්ඡේද ගණනාවක් දිගට යන මාතෘකාවක් නිසා අද දවසේ මම තීරණය කරා ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්න. එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. දෙවෙනි එක තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කරනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. හොඳයි. එහෙමනම් අපි ඉස්සල්ලාම අද සාකච්ඡා කරන්න හදන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. නමුත් පුතේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? අපි හැමෝම දන්නවා මහජනතාව විසින් මහජනතාව සඳහා කරන පාලන ක්‍රමයක් අපි හඳුන්වනවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා. නැවත කියනවා නම් මහජනතාව විසින් මහජනතාව සඳහා කරන පාලන ක්‍රමයක් තමයි අපි හඳුන්වන්නේ පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. එහෙමනම් සමහර බටහිර විචාරකයෝ කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ එකම අර්ථාන්විත අර්ථකථනය වෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා. නමුත් පුතේ මතක තියාගන්න ඕනේ ඒක වැරදි කියන එක තමයි බොහෝ අයගේ මතය වෙන්නේ. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් ධාරාවක් විතරයි. මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල අන්තර්ගත වන එක් ධාරාවක් විතරයි. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල පවතින වෙනත් ධාරාවන් මොනවද? දැන් එකක් හැටියට අපි දන්නවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ඊළඟට අපි ගත්තොත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඊළඟට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධාරා ගොඩක් තියෙනවා. එහෙනම් ඒ අතර එක් ධාරාවක් විතරයි අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා හඳුනගන්නේ. හොඳයි පුතේ. දැන් එහෙමනම් අපි ඊළඟට ඔබට පේනවා ඇති මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පේ මොන කාලෙද ආරම්භ වුනේ? අන්නේ පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕනේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙන්නේ 1718 සියවස්වලදී යුරෝපය කේන්ද්‍ර කරගෙන. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පේ ගොඩ නැගෙන්නේ සංකල්ප දෙකක් මුල් කරගෙන. ප්‍රධාන සංකල්ප දෙකක් මුල් කරගෙන. මොනවද? එකක් තමයි ලිබරල් කියන සංකල්පය. අනෙක් සංකල්පය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය. ඔන්න දැන් හොඳින් මතක තියාගන්න. මම දැන් දුවේ පුතේ ඔයගොල්ලන්ට පැහැදිලිව කිව්වා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පේ නිර්මාණය වෙන්නේ සංකල්ප දෙකක එකතුවක. මොකද්ද සංකල්ප දෙක? එකක් තමයි ලිබරල් කියන සංකල්පය. අනිත් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය. එහෙනම් මේ දෙකේ අර්ථය අපි ඉගෙන ගන්න ඕනේ. මේ දෙකේ අර්ථය. මොකද්ද ලිබරල් කියන්නේ? ලිබරල් කියන්නේ පුතේ ආණ්ඩුවේ අනවශ්‍ය පාලනයෙන් සහ මැදිහත් වීමෙන් නිදහස් වුණු පාලන ක්‍රමයක් කියන එක. ආණ්ඩුවේ අනවශ්‍ය පාලනයෙන් සහ මැදිහත් වීමෙන් නිදහස් වීම. එහෙම නැත්නම් මේක අපිට කියන්න පුළුවන් රාජ්‍යයේ අනවශ්‍ය පාලනයෙන් හා මැදිහත් වීමෙන් නිදහස් වීම කියලා. මේකේ තේරුම තමයි ලිබරල් කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි සංකල්පය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මහජනතාවගේ කැමැත්ත සහ මහජනතාව නියෝජනය කරන පාලන ක්‍රමයක් කියලා තමයි අපි හඳුනගන්නේ. නැවත කියනවා නම් මහජනතාවගේ කැමැත්ත සහ මහජනතාව නියෝජනය කරන පාලන ක්‍රමයක් අපි හඳුනගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා. හොඳයි දුවේ පුතේ. එහෙනම් මේ වෙනකොට අපි ලිබරල් කියන වචනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අර්ථය තේරුම් ගත්තා. පැහැදිලි කරගත්තා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල පවතින ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි පුද්ගල නිදහස පදනම් කරගෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වෙලා තියෙන එක. පුද්ගල නිදහස. එහෙනම් අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ මෙතනින් අපි සාකච්ඡා කරන්නේ පුද්ගල නිදහස කේන්ද්‍ර කරගත්ත දෙයක් හැටියට. හොඳයි. එහෙමනම් අපි
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට වැදගත් දෙයක් හැටියට කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති පිළිබඳව. ප්‍රජාතන්ත්‍රවාදයේ ආකෘති. මොනවද ප්‍රජාතන්ත්‍රවාදයේ ආකෘති කියලා අපි හඳුනගන්නේ? දුවේ පුතේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ආකෘති දෙකක් අපි හඳුනගන්නවා. එක ප්‍රජාතන්ත්‍රවාදයේ යනු පාලනාකෘතියක්. ඔන්න පළවෙනි එක ප්‍රජාතන්ත්‍රවාදයේ යනු පාලනාකෘතියක්. දෙවෙනි එක මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ යනු ජීවන ක්‍රමයක්. එහෙනම් අපිට සිද්ධ වෙනවා කවුද මේ අදහස් ඉදිරිපත් කරේ? මේ අදහස් ඉදිරිපත් කළා තියෙන්නේ ඇන්ඩ්‍රූ හේවුඩ්. කවුද? ඇන්ඩ්‍රූ හේවුඩ්. ඔබට පුළුවන් දකින්න මේ ඉන්නේ ඇන්ඩ්‍රූ හේවුඩ්. මෙන්න මේ ඇන්ඩ්‍රූ හේවුඩ් විසින් තමයි මේ අදහස ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට ඇන්ඩ්‍රූ හේවුඩ් කියන ආකාරයට පළවෙනි අදහසෙන් කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ යනු පාලන ක්‍රමයක්. මේ මතවාදය ගොඩනැගෙන්නේ රාජාණ්ඩුවාදයට එරෙහිව. දුවේ පුතේ, ඔබ හොඳට දන්නවා සියවස් ගණනාවක් තුල යුරෝපයේ අපි හඳුනගත්ත දේ තමයි රාජාණ්ඩු පාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි යුරෝපයේ මොන රට ගත්තත් ඒ හැම රටකම අපි දකින්නේ සියවස් ගණනාවක් තිස්සේ රාජාණ්ඩු පාලනයක් සිද්ධ වෙන්නේ. මේ රාජාණ්ඩු පාලනයේදී මොනවද ජනතාවට අත්විඳින්න සිද්ධ වුනේ? අපි දන්නවා පුතේ නිදහස, අයිතිවාසිකම්, සමානත්මතාවය මේ කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ වගේම ජනතාවට සිද්ධ වුනේ පීඩාකාරී පාලනයකට ලක් වෙන්න. මේ පීඩාකාරී පාලනය තුල ඇත්තටම ජනතාවට ගත කරන්න උනේ බොහොම අපහසුතා මැද්දේ. මෙන්න මේ පීඩාකාරී රාජාණ්ඩු පාලනයට විරුද්ධව ගොඩ නැගෙන හොඳ පාලන ක්‍රමයක් හැටියට අපි හඳුන ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය. අන්නේ නිසායි අපි කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාලන ආකෘතියක් කියලා. මං හිතන්නේ දුවේ පුතේ ඔබට ඒක පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අපි දෙවෙනි අදහසට යනවා. දෙවෙනි අදහසෙන් කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ යනු ජීවන ක්‍රමයක් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ යනු ජීවන ක්‍රමයක්. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? මේ අදහස ගොඩනැගින්නේ පුතේ වැඩවසම් වාදයට එරෙහිව. කල්පනා කරන්න. වැඩවසම් වාදය කොහෙද ක්‍රියාත්මක වුණේ? කොයි කාලෙද? වැඩවසම් වාදය යුරෝපය මුල් කරගෙන ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දි සිද්ධ වුණේ රදල ඉඩම් හිමියා විසින් ප්‍රවේණී දාසයා තමන්ගේ කුෂිකාර්මික කටයුතු වල යොදවා ගැනීම. මේ වැඩවසම් වාදය තුලදීත් අපි දැකපු දෙයක් තිබුණා. ඒ තමයි ප්‍රවේණී දාසයාගේ ශ්‍රමීය සූරා කෑම සිද්ධ කළා රදල ඉඩම් හිමියා විසින්. එතකොට අවුරුදු 1000කට ආසන්න කාලයක් මේ වැඩවසම් රාජ්‍ය ක්‍රමය එමෙතන සියවස් 10කට ආසන්න කාලයක් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ඉඳලා 15 වෙනි සියවස දක්වා කාලය තුල මේ වැඩවසම් රාජ්‍ය ක්‍රමයේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩවසම් රාජ්‍ය ක්‍රමයේ තුලදී තමයි අර අපි කලින් කිව්ව ශ්‍රමීය සූරා කෑම සිද්ධ වුණේ. රදල ඉඩම් හිමියා විසින් ප්‍රවේණී දාසයාව අර විදියට ශ්‍රමීය සූරා කෑමට ලක් කරේ. මෙන්න මේ ජීවන ක්‍රමයට එරෙහිව ගොඩනැගුණු දේශපාලන මතවාදය තමයි අපි හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හොඳ ජීවන ක්‍රමයක් කියලා. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය තුලදී පුරවැසියන්ට නිදහස, අයිතිවාසිකම්, සමානත්මතාවය වගේ දේවල් දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට වැටහෙන්න ඕනේ පුජ්‍යල නිදහස කේන්ද්‍ර කරගත්ත මතවාදයක් හැටියට අපිට මේ කියන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වන්න පුළුවන්. හොඳයි පුතේ. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික ගමන් මඟ පිළිබඳව. ඒ කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක එලි දකින්නේ කොහොමද කියන කාරණේ. එක දෙයක් ඔබ තේරුම් ගන්න ඕනේ මූලික වශයෙන්. ඒ තමයි දුවේ පුතේ ලෝකයේ ඉස්සල්ලා බිහි වුණේ ලිබරල් රාජ්‍ය. ලිබරල් රාජ්‍ය බිහි වෙලා ගොඩ කාලයකට පස්සේ විශාල කාලයකට පස්සේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් නිර්මාණය වෙන්නේ. ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය විස්තර කරනකොට මම ඕගොල්ලන්ට යම් ආකාරයක පැහැදිලි කිරීමක් කළා. අපි තවදුරටත් ඒක සාකච්ඡා කරමු. ඉස්ලාම් පුතේ ලෝකේ රටවල් වල බිහි වෙන්නේ විවස්ථානුකූල ආණ්ඩු. මේ විවස්ථානුකූල ආණ්ඩු වල අන්තර්ගත වුණේ ලිබරල් ලක්ෂණ. ලිබරල් ලක්ෂණ හඳුන්වා දීලා යම් කාලයක් ගත වුණාට පස්සේ තමයි එක් එක් රටවල් වල
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බිහි වෙන්න පටන් ගන්නේ. ඒ නිසා ලිබරල් වාදයේ බිහි වෙලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ඇති වුණාට පස්සේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වීම දකින්න ලැබෙනවා. හොඳයි. එhmenan පුතේ අපි ඊළඟට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල අන්තර්ගත වෙන ප්‍රධාන ලක්ෂණයක් ගැන කතා කරනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉගෙන ගන්න දරුවෝ මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ මොකද්ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එක පුතේ ජනතා කැමැත්ත මත පදනම් වෙලා තියෙන්නේ. මේක ඉතා වැදගත් කාරණයක්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ජනතා කැමැත්ත මත පදනම් වීම. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ එක් ඡන්දයක්, එක් වටිනාකමක් කියන පදනම මත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩනැගී තිබීම. නැවත කියනවා නම් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩනැගිලා තියෙන්නේ එක් ඡන්දයක්, එක් වටිනාකමක් කියන පදනම මත. එහෙනම් මම කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? මම කියන්න උත්සාහ කරන්නේ පුතේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකව ක්‍රියාත්මක වෙන්න නම් සර්වජන ඡන්ද බලය තියෙන්න ඕනේ. සර්වජන ඡන්ද බලය පවතිනකොට තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්නේ. දැන් මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට පැහැදිලි කළානේ කලින් කරුණේදී. මම එතෙන්දී ඔබට කිව්වා මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රික රාජ්‍ය බිහි වෙන්නේ ඉස්සෙල්ලා ලිබරල් ආණ්ඩු බිහි වුණාට පස්සේ. ලිබරල් ආණ්ඩු බිහි වෙලා මුල් කාලෙදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බවට ඒවා පරිවර්තනය වුණේ නෑ. ඒ කියන්නේ මුල් කාලෙදී සීමිත ඡන්ද බලය ලැබුණා. සීමිත ඡන්ද බලය තුලින් ව්‍යවස්ථාදායකෙක් නියෝජ්‍යවපත් වුණා. පස්සේ කාලෙදී තමයි සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ. සර්වජන ඡන්ද බලය ලැබුණාට පස්සේ තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් අර්ථවත් වෙන්නේ. මේ උදාහරණ වලින් ඔබට පේනවා එක් එක් රටවල් වලට සර්වජන ඡන්ද බලය ලැබුණු වර්ෂ පිළිබඳව. දැන් අපි මුලින්ම ගත්තොත් පුතේ 1928 දී බ්‍රිතාන්‍යයට ලැබෙනවා සර්වජන ඡන්ද බලය. ඊට අවුරුදු 3කට පස්සේ ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙනවා. ඔන්න මේ අවස්ථාව අපි වැදගත් කොට සලකනවා. මොකද ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ බ්‍රිතාන්‍යයට ලැබිලා අවුරුදු 3ක් වගේ කෙටි කාලයකදී. මේක අපි අගය කරන්න ඕනේ. හැබැයි බලන්න ඇමරිකාව වගේ රටක සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වෙන්නේ 1966 දී. නේද? ඊළඟට ස්විට්සර්ලන්තයේ වගේ රටවල් වල කාන්තාවන්ට ඡන්ද බලය ලැබෙන්නේ 1971 දී. දැන් මේ විදිහට බැලුවාම මම අර කලින් කිව්ව අදහස ඔබට තවදුරටත් පැහැදිලි වෙනවා. මොකද්ද මම කිව්වේ? මම කිව්වේ මුලින් බිහි වුණේ ලිබරල් රාජ්‍ය. එහෙම නැත්නම් ලිබරල් වාදය තමයි මුලින් බිහි වෙන්නේ. ඊට පස්සේ තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙන්නේ. හොඳයි. දැන් එතකොට කල්පනා කරන්න ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට වැදගත්ම කාරණේ හැටියට අපි සලකන්න ඕනේ නම් මොකද්ද? මහජන කැමැත්ත මත පදනම් වීම. එතෙන්දී වැදගත් වෙන්නේ මොකද්ද? සර්වජන ඡන්ද බලය. හොඳයි. ඊළඟට අපි කතා කරනවා තවත් වැදගත් කාරණයක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය పూర్ව කොන්දේසි. නැවත කියනවා නම් ඊළඟ සාධක හැටියට මොකද්ද අපි කතා කරන්නේ? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය పూర్ව කොන්දේසි. పూర్ව කොන්දේසි කියන එකේ තේරුම මොකද්ද? පෙර පැවතිය යුතු ලක්ෂණ. ඒ කියන්නේ රටක් තුල ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථකව ක්‍රියාත්මක වෙන්න නම් පැවතිය යුතු ලක්ෂණ තමයි අපි කියන්නේ పూర్ව කොන්දේසි කියලා. මොනවද මේ పూర్ව කොන්දේසි වලට අයත් වෙන්නේ? එකක් තමයි පුතේ විවස්ථානුකූල වාදය. ඔබට මේ රූපරාමෝ දිහා බැලුවා නම් පේනවා මෙතන මම දීලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ වගේම අනිකුත් ලක්ෂණ වලට අදාළ රූප පෙළක් මම දක්වලා තියෙනවා. ඇමරිකන් ව්‍යවස්ථාව දක්වලා තියෙනවා. විවස්ථානුකූල වාදය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපි චුට්ටක් කල්පනා කරමු. දුවේ පුතේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුල් කරගෙන රාජ්‍ය පාලනය පවත්වාගෙන යනවා නම් අන්න ඒක අපි හඳුන්වනවා විවස්ථානුකූල වාදය කියලා. දැන් ලංකාව ගැන හිතන්න. ලංකාවේ මේ වෙනකොට ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයේ අපි හඳුන ගන්නවා 1978 ආණ්ඩු ක්‍රමය කියලා නේද? එහෙනම් මෙන්න මේ 1978 ආණ්ඩු ක්‍රමයට අනුව තමයි
අපේ රටේ පාලන කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපේ රට ව්‍යවස්ථානුකූල පාලනයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි හඳුනගන්නේ. එහෙනම් ඔන්න අපි පළවෙනි කාරණය පැහැදිලි කරගත්තා. දැන් අපි ඊළඟට දෙවෙනි කාරණයට යනවා පෞද්ගලිකවාදය සහ මූලික අයිතිවාසිකම්. මොකද්ද දෙවෙනි කාරණය? පෞද්ගලිකවාදය සහ මූලික අයිතිවාසිකම්. පෞද්ගලිකවාදයෙන් කියන්නේ මොකක්ද? පුද්ගලයා සහ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය. මේක යුරෝපය තුල ගොඩනැගුණු මතවාදයක් පෞද්ගලිකවාදය කියන්නේ. පෞද්ගලිකවාදයෙන් කිව්වා පුතේ පුද්ගලයාගේ නිදහස ගැන. පුද්ගලයාගේ නිදහස ගොඩනගා ගැනීම සඳහා පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ඊටාම වැදගත් වෙනවා කියන එක තමයි මේ මතවාදයෙන් කිව්වේ. ඒ වගේම මූලික අයිතිවාසිකම් ඊටාම වැදගත් වෙනවා. මොනවද මූලික අයිතිවාසිකම් කියන්නේ? රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි අරගෙන තියෙන පුරවැසියන්ට නීතියෙන් හිමි කර දීලා තිබෙන අයිතිවාසිකම් අපි හඳුන්වනවා මූලික අයිතිවාසිකම් කියලා. හැබැයි පුතේ මානව අයිතිවාසිකම් වලට වඩා මූලික අයිතිවාසිකම් වල වෙනසක් තියෙනවා. වෙනසක්. මානව අයිතිවාසිකම් කිව්වහම ඒ තුල අන්තර්ගත කරුණු ගොඩයි. අපිට හිමි වෙලා තියෙන මානව අයිතිවාසිකම් ප්‍රමාණය ඉතා විශාලයි. හැබැයි මූලික අයිතිවාසිකම් කියන්නේ මානව අයිතිවාසිකම් අතරින් පුද්ගලයාට ඉතා අත්‍යවශ්‍ය පුද්ගලයාගේ පෞරුෂත්වයේ වර්ධනය කර ගැනීමට අත්‍යවශ්‍ය වෙන සීමිත අයිතිවාසිකම් ප්‍රමාණයක්. මේවා ඇතැම් මේවා රටකින් රටකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ 78 ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ 10 සිට 17 දක්වා වගන්ති තුලින් තමයි මූලික අයිතිවාසිකම් පිළිබඳව අදහස් දක්වලා තියෙන්නේ. එහෙමනම් මෙතෙන්දි මම මූලික අයිතිවාසිකම් ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. මූලික අයිතිවාසිකම් අත්‍යවශ්‍ය වෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක වෙන්න. ඊළඟ කාරණේ හැටියට අපි කතා කරනවා දේශපාලන සහ ආර්ථික තරංගය. පුතේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් හැටියට අපි හඳුනා ගන්නවා දේශපාලන තරංගය සහ ආර්ථිකය. තරංගකාරී දේශපාලන ක්‍රමයක්, ඒ වගේම තරංගකාරී ආර්ථික ක්‍රමයක් රටක් තුල ස්ථාපිත වෙන්න ඕනේ. එතකොට තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්නේ. ඊළඟට නිදහස් මැතිවරණ. නිදහස් මැතිවරණ කියන්නේ මොනවද? වංචා දූෂණ වලින් තොරව සාධාරණව පවත්වන මැතිවරණ. අපි හඳුනා ගන්නවා නිදහස් හා සාධාරණ මැතිවරණ කියලා. ඊළඟ සාධකයේ මොකද්ද පූර්ව කොන්දේසි හැටියට ගන්නෙ? ඒ තමයි නිදහස් වෙළඳපළ. මේක අපි හඳුන්වනවා විවෘත වෙළඳපළ කියලා. එහෙම නැත්නම් රාජ්‍ය නිර්බාධවාදය. මේක අත්‍යවශ්‍ය ලක්ෂණයක් හැටියට අපි හඳුනා ගන්නවා. ඒ වගේම ස්වාධීන අධිකරණයක් තියෙන්න ඕනේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක වීමට නම් ස්වාධීන අධිකරණයක් තියෙන්න ඕනේ. ස්වාධීන අධිකරණයක් කියන්නේ බාහිර බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් තියෙන්න ඕනේ. අන්න එතකොට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙනවා. ඒ වගේම මම තව එක සාධකයක් කතා කරනවා පූර්ව කොන්දේසියක් හැටියට. ඒ තමයි සංවර්ණ තුලන මූල ධර්මය. මොකද්ද පුතේ සංවර්ණ තුලන මූල ධර්මය කියන්නේ? සංවර්ණ තුලන මූල ධර්මය කියන්නේ බලය විසින් බලය මර්ධනය කිරීම. පුතේ ඇමරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඔබ අවධානය යොමු කරොත් ඇමරිකන් ආණ්ඩුක්‍රමේ ප්‍රධාන ලක්ෂණයක් තමයි සංවර්ණ තුල මූල ධර්මය. ඒ කියන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ලෙස බලතල බෙදලා තියෙනකොට එක් ආයතනයක් හරි Tamanට හිමි බලතල ඉක්මවා කටයුතු කරනවා නම් අන්න අනික් ආයතන දෙක මැදිහත් වෙලා ඒ ආයතනය පාලනය කරනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම ඇමරිකාවම ගමුකෝ. ඇමරිකාවේ ජනාධිපතිවරයා Tamanට හිමි බලතල ඉක්මවා කටයුතු කරනවා නම් ඇමරිකාවේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ මැදිහත් වෙලා ජනාධිපතිගේ ඒ කටයුත්ත පාලනය කරනවා. මෙන්න මේ தત્ත්වය තමයි අපි හඳුන්වන්නේ සංවරණ තුලන මූලධර්මය කියලා. එහෙමනම් සංවරණ තුලන මූලධර්මයේ ක්‍රියාත්මක වීමත් අවශ්‍ය වෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්න. ඒ නිසා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ව කොන්දේසියක් හැටියට අපි ඒක හඳුනා ගන්නවා. හොඳයි. ඊළඟට අපි කතා කරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල පැවතිය යුතු තවත් අත්‍යවශ්‍ය ලක්ෂණයක්. මොකක්ද ඒ තමයි
ආණ්ඩුවේ බලය සංවරණය වීම. මොකද්ද? ආණ්ඩුවේ බලය සංවරණය වීම. දුවේ පුතේ. මොකද්ද ආණ්ඩුවේ බලය සංවරණය වෙනවා කියන එකේ අර්ථය? සීමා කිරීම. ආණ්ඩුවේ බලය සීමා වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිසි බලයක් ආණ්ඩුව වටා ඒකරාශී වෙන එක වළක්වන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ ආණ්ඩුවේ බලය සංවරණය වෙනවා කියලා. එතකොට ආණ්ඩුවේ බලය සංවරණය කරන්න මොනවද යොදන්න පුළුවන්? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේදී ආණ්ඩුවේ බලය සංවරණය වීම සඳහා යොදා ගන්න උපක්‍රම ගණනාවක් තියෙනවා. මෙන්න මේ උපක්‍රම පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. අපි කෙටියෙන් සාකච්ඡා කරන්න ඕනේ. මම මෙතනදී වැදගත් කරුණු කීපයක් කතා කරනවා. පළවෙනි එක ඔබට පැහැදිලිව පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලන කටයුතු පවත්වාගෙන යාම. මොකද්ද පළවෙනි එක? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලන කටයුතු පවත්වාගෙන යාම. මෙතනදී පුතේ අපි දැනගන්න ඕන වැදගත් කාරණේ තමයි රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබිලා විතරක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබිලා විතරක් හරියන්නේ නැහැ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලධර්ම වලට අනුවම රාජ්‍ය පාලනය සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි එකකින් අදහස් වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලධර්ම තියෙනවා. මෙන්න මේ මූලධර්ම වලට අනුකූලම රාජ්‍ය පාලනය සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි අපි දෙවෙනි කාරණේ හැටියට හඳුනගන්නේ. ඊළඟට අපි යනවා ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම. මොකක්ද ඊළඟ කාරණේ? ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම. හොඳයි දරුවනි. අපි දැන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේදී ඊළඟට පැවතිය යුතු ප්‍රධාන ලක්ෂණයක් කතා කරනවා. ඒ තමයි ආණ්ඩුවේ බලය සංවරණය කිරීම. දැන් අපි මොකද්ද මේ ආණ්ඩුවේ බලය සංවරණය කරනවා කියලා කියන්නේ? ඒක තේරුම් ගන්න එපා. ආණ්ඩුවේ බලය සංවරණය කරනවා කියන එකේ තේරුම තමයි ආණ්ඩුවට හිමි බලය සීමා කිරීම කරනවා කියන අදහස. ආණ්ඩුවට අනිසි බලයක් ලැබෙන එක අපි වළක්වනවා. ඒක අපිට තවත් විදිහකින් කියනවා නම් පුතේ සීමිත ආණ්ඩුව කියලා හඳුන්වන්නත් පුළුවන්. ඔයගොල්ලන් මේ දේශපාලන සංකල්ප යටතේදී ඉදිරියේදී මේ සීමිත ආණ්ඩුව කියන සංකල්ප ඉගෙන ගන්නවා. එතෙක් අපිට කියන්න පුළුවන් ආණ්ඩුවේ බලය සීමා කිරීම. එහෙම නැත්නම් පාලනයකට යටත්ව විධායකයට ව්‍යවස්ථාදායකයට බලතල ලබා දීම, අධිකරණයට බලතල ලබා දීම අපි කියනවා ආණ්ඩුවේ බලය සංවරණය කිරීම කියලා. ඒ යටතේ අපි යොදා ගන්න පළවෙනි කාරණය තමයි පුතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලන කටයුතු පවත්වාගෙන යාම. මොකද්ද මේකේ අර්ථය? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලන කටයුතු පවත්වාගෙන යනවා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරලා ඒකේ මූලධර්ම වලට අනුවම රාජ්‍ය පාලනය පවත්වාගෙන යනවා. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු නීති රීති උල්ලංඝනය කරන්නේ නැතුව පාලන කටයුතු පවත්වාගෙන යනවා. ඒ තමයි පළවෙනි කාරණේ. ඊළඟට අපි යනවා දෙවෙනි කාරණේ හැටියට ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම. එහෙනම් ආණ්ඩුවේ බලය සංවරණය කරන්න, ආණ්ඩුවේ බලය සීමා කරන්න රටවල් වල යොදලා තියෙන ඊළඟ විධිවිධානය තමයි ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම. දුවේ පුතේ මොකද්ද මේ ස්වාධීන අධිකරණයක් කියන්නේ? බාහිර බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක්. බාහිර බලපෑම් කියන්නේ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ බලපෑමෙන් නිදහස් වුණ අධිකරණයක් අපි කියනවා ස්වාධීන අධිකරණය කියලා. හොඳයි. තුන්වෙනි සාධකයේ හැටියට මම කතා කරන්නේ අයිතිවාසිකම් ප්‍රකාශන ක්‍රියාත්මක වීම. ඔබ අහලා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් හඳුන්වලා දුන්නා. මේ විශ්ව ප්‍රකාශනය තුල වගන්ති 30ක් ඇතුළත් වුණා. මේ වගන්ති වලින් හඳුන්වලා දුන්නේ පුරවැසියන්ට හිමි විය යුතු අයිතිවාසිකම්. මෙන්න මේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ අඩංගු ලක්ෂණ අද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තමන්ගේ රටේ ආණ්ඩුවේ බලය සංවර්ණය කරන්න යොදා ගන්නවා. ඉතින් මේ වගේ විවිධ අයිතිවාසිකම් ප්‍රකාශන ක්‍රියාත්මක වෙනවා නම් අන්න ආණ්ඩුවේ බලය සංවර්ණය කරන්න පුළුවන්. ඊළඟ සාධකයේ තමයි පුතේ සංවර්ණ තුලන ක්‍රමය ක්‍රියාත්මක වීම.
දැන් සංවර්ණ තුලන මූලධර්මය මම කලින් ඔබට පැහැදිලි කළා. මීට පෙර මාතෘකාවේදී සංවර්ණ තුලන මූලධර්මය පැහැදිලි කළා. ඒකේ දල අදහස මොකද්ද මම කිව්වේ? ඒකේ කිව්වේ බලය විසින් බලය මර්ධනය කරනවා. බලය විසින් බලය මර්ධනය කරනවා. ඒ කියන්නේ එක් ආයතනයක් හරි Tamante හිමි බලතල ඉක්මවා කටයුතු කරනවා නම් අනික් ආයතන දෙක මැදිහත් වෙලා ඒක පාලනය කරනවා. මෙන්න මේ ලක්ෂණය අපි ඇමරිකන් ව්‍යවස්ථාව තුල දකිනවා. ඊළඟ ලක්ෂණය තමයි නිදහස් ජනමාධ්‍ය ක්‍රියාත්මක වීම. මොකක්ද ඊළඟ ලක්ෂණය? නිදහස් ජනමාධ්‍ය ක්‍රියාත්මක වීම. නිදහස් ජනමාධ්‍ය කියන එකෙන් අදහස් වෙන්නේ බාහිර බලපෑම් වලට නතු වෙන්නේ නැතුව ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක වන ජනසන්නිවේදන මාධ්‍යයන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ ජනසන්නිවේදන මාධ්‍යයන් ආණ්ඩුවේ අවශ්‍යතාවලට හරි එහෙම නැත්නම් ඒ මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගේ අවශ්‍යතාවලට හරි එකඟව කටයුතු කරලා හරියන්නේ නැහැ. එහෙමනම් ස්වාධීන වෙන්න ඕනේ, අපක්ෂපාතී වෙන්න ඕනේ. ඒක තමයි අපි ඒකෙන් කියන්න උත්සාහ කළේ. හොඳයි. ඊළඟට මම උත්සාහ කරන්නේ තවත් වැදගත් කාරණයක් කතා කරන්න. ඒ තමයි ලංකාව සම්බන්ධ කරගත්ත මාතෘකාවක්. බලන්න දුවේ පුතේ. ලංකාවේ දේශපාලනය තුල ලිබරල් අංග ලක්ෂණ පෙන්눔 කළ අවස්ථා. ලංකා ආණ්ඩුක්‍රමය තුල නැත්නම් ලංකා දේශපාලනය තුල ලිබරල් අංග ලක්ෂණ පෙන්눔 කළ අවස්ථා. මේ බලන්න. මේ මෙතන මම රූපරාමුවෙන් දක්වලා තියෙන්නේ පුතේ කෝල්බෘක් කැමරන් වාර්තාව. එහෙම නැත්නම් කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණය තමයි මම එතනේ දක්වලා තියෙන්නේ. මේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණය ලංකාවට හඳුන්වා දුන්නට පස්සේ ලංකාව තුල ලිබරල් ලක්ෂණ ස්ථාපිත වෙනවා. මෙන්න වැදගත් දෙයක්. හොඳට මතක තියාගන්න ඕනේ. මොකද්ද? කෝල්බෘක් ප්‍රතිසංස්කරණ ලංකාවට හඳුන්වා දුන්නාට පස්සේ ලංකාව තුල ලිබරල් අංග ලක්ෂණ ස්ථාපිත වෙනවා. මේ අතර ප්‍රධානම අංග ලක්ෂණය තමයි ව්‍යවස්ථානුකූල පාලනයක්. මම සඳහන් කරන වැදගත්ම කාරණයක් හැටියට ව්‍යවස්ථානුකූල පාලනයක්. ව්‍යවස්ථානුකූල පාලනයක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කිසියම් ව්‍යවස්ථානුකූල පදනමක් මත. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා අපි කියන්නේ. හැබැයි ඔබ වැරදි අවබෝධයක් ගන්න එපා පුතේ. කෝල්බෘක් ප්‍රතිසංස්කරණය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙවෙයි. ඒක ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක්. මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් අපේ රට කිසියම් ව්‍යවස්ථානුකූල පාලනයක් සඳහා අවශ්‍ය කරන පදනමක් ඇති කළා. ඒක තමයි පළවෙනි ලිබරල් ලක්ෂණය හැටියට මම දකින්නේ. නමුත් මම මේ රූපරාම තුල දක්වලා තියෙන පළවෙනි කාරණය තමයි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම. එහෙමනම් ඔන්න කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණය ලංකාවට හඳුන්වා දුන්නාට පස්සේ අපේ රටේ ස්ථාපිත වෙනවා නීතියේ ආධිපත්‍ය. ඒ කියන්නේ නීතියට අනුකූලවම රාජ්‍ය පාලනය පවත්වාගෙන යන්න උත්සාහ කළා තියෙනවා. නීතියට අනුකූලවම රාජ්‍ය පාලනය පවත්වාගෙන යන්න උත්සාහ කළා තියෙනවා. මීට කලින් අපි ගත්තොත් අපි 1815 දින ඉංග්‍රීසින්ට යටත් වුණේ. එතෙන් සිට 1833 වෙනකන් ආණ්ඩුකාරවරයෙකු විසින් ලංකාවේ පාලනය ගෙනිච්චා. හැබැයි පුතේ નિયમિત නීත්‍යානුකූල රාමුවක් තුල නෙවෙයි අපේ රටේ පාලනය ගෙනිච්චේ. හැබැයි අර කැමරන් ප්‍රතිසංස්කරණය කෝල්බෘක් ලක්ෂණ අන්තර්ගත වුණාට පස්සේ අපේ රටේ ව්‍යවස්ථානුකූල පාලනයක් ඇති වෙනවා. ඊළඟ සාධකය තමයි ආණ්ඩුකරුගේ බලතල සීමා කිරීම. මේකත් ඊටාම වැදගත් ලක්ෂණයක්. මෙතෙක් කල් ආණ්ඩුකාරවරයා කටයුතු කළේ ඒකාධිපති ආකාරයට. මොකද ආණ්ඩුකරුට කිසියම් සීමාවක් දක්වලා තිබුණේ නැති නිසා. නමුත් කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ මගින් පැහැදිලිවම ආණ්ඩුකරුගේ බලතල කීපයක් සීමා කරනවා. මොනවද ඒවා? එකක් තමයි පුතේ ව්‍යවස්ථාදායක බලතල සීමා වෙනවා. දෙවෙනි එක තමයි විධායක බලතල සීමා වෙනවා. තුන්වෙනි එක තමයි අධිකරණ බලතල සීමා වෙනවා. හතරවෙනි එක තමයි මූල්‍ය බලතල සීමා වෙනවා. එහෙනම් පේනව නේද ඔයගොල්ලන්ට? ලංකාවට ලිබරල් අංග ලක්ෂණ ඇත්තටම ලැබෙන්නේ පදනමක් හැටියට ගත්තොත් කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණයෙන් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් ව්‍යවස්ථාදායක සභාව ඇති කරනවා, ඊළඟට විධායක සභාව ඇති කරනවා, ඊළඟට
හබයාස් කෝපුස් ආඥා විධිවිධාන හඳුන්වලා දෙනවා. දැන් හොඳයි. දැන් එතකොට මේ විවස්ථාදායක සභාව හා විධායක සභාව කියන එක දරුවන ඔබට 아무තු දෙයක් නෙවෙයි. මේවා ඔයගොල්ලෝ O level විභාගයට සූදානම් වෙනකොට පහළ පන්තිවලදීත් ඉගෙනගත්ත විෂය කරුණු. මොකද්ද මේ හබයාස් කෝපුස් ආඥා විධිවිධාන කියන්නේ? පුතේ හබයාස් කෝපුස් ආඥා විධිවිධාන වලදී ආණ්ඩුකාරවරයා සතු වෙච්චි බලතල ගණනාවක් සීමා වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් ආණ්ඩුකාරවරයාට මේ බලතල අහිමි වෙලා යනවා. මොනවද? එකක් තමයි හිතුවක්කාරී අන්දමට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය ආණ්ඩුකට අහිමි වෙලා යනවා. ඊළඟට පුද්ගලයන් රටින් පිටුහල් කිරීමේ බලය. තව එකක් තමයි පුද්ගලයන්ගේ දේපල රාජසන්තක කිරීමේ බලය. මෙන්න මේ ප්‍රධාන බලතල තුනම ආණ්ඩුකරුට අහිමි වෙලා යනවා හබයාස් කෝපුස් ආඥා විධිවිධාන නිසා. ඒ වගේම තව වැදගත් දෙයක් මට කියන්න තියෙනවා. පොලිසියේ ක්‍රියාකාරකම් අධිකරණ පරීක්ෂාවට යටත් කරනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමයි මේ සිදුවීම වෙන්නේ. මොනවද? පොලිසියේ ක්‍රියාකාරකම් අධිකරණ පාලනයට යටත් කරනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. එහෙනම් මෙන්න මේ රූපරාමුවේ අඩංගු කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ හරහා ලංකාව තුල ලිබරල් අංග ලක්ෂණ ස්ථාපිත වීම ආරම්භ වෙනවා. හොඳයි දුවේ පුතේ. ඊළඟට මම කතා කරන්න යන්නේ තවත් වැදගත් දෙයක්. ඒ මොකද්ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බිඳ වැටෙන අවස්ථා ගැන. මොනවද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බිඳ වැටෙන අවස්ථා ගැන. දැන් අපි මෙච්චරලා කතා කරපු දේවල් වලින් අපිට පැහැදිලි වුණ දේ මොකද්ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඉතා වටිනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙනකොට පුරවැසියන්ගේ පුද්ගල නිදහස ආරක්ෂා වෙනවා. ඒ නිසා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එක අත්‍යවශ්‍ය වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට. නමුත් පුතේ මතක තියාගන්න ඕන කාරණේ තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පහුගිය කාලෙදී බිඳ වැටීමක් අපි දකිනවා. මොකද්ද මේකට හේතුව? මේකට බලපාපු සාධක ගොඩක් තිබුණත් ප්‍රධානම සාධකයේ හැටියට අපි දකින්නේ ගෝලීය ත්‍රස්තවාදයේ ව්‍යාප්ත වීම. මොකද්ද සාධකය? ගෝලීය ත්‍රස්තවාදයේ ව්‍යාප්ත වීම. ගෝලීය ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියන එක මේ දුව පුතා හොඳින් දන්නවා. පැහැදිලි නේද මං කියන දේ? ගෝලීය ත්‍රස්තවාදය කියන්නේ ත්‍රස්තවාදී පීඩනය, ත්‍රස්තවාදී භීෂණය, ත්‍රස්තවාදීන්ගේ විනාශකාරීත්වය මුළු ලෝකයේ වෙලාගත් විශාල විවසනයක් බවට පත් වෙනවා. දැන් ඔබ දන්නවා ISIS ත්‍රස්තවාදීන්, අල් කයිඩා ත්‍රස්තවාදීන්, මේ ත්‍රස්තවාදී කණ්ඩායම් පහුගිය කාලය තුලදී ලෝකයේ විවිධ රටවල් වලට විවිධාකාරයේ විනාශයන් කළා. මෙන්න මේ తත්වය තමයි අපි හඳුන්වන්නේ ගෝලීය ත්‍රස්තවාදය කියලා. මේ ගෝලීය ත්‍රස්තවාදය නිසා ලෝකයේ බොහෝ රටවල් වලට රටේ ජාතික ආරක්ෂාව ගැන හිතන්න වුණා. ඔන්න පුතේ ආපු ගැටලුව. මේක තමයි වැදගත් කාරණේ. මොකක්ද? රටේ ජාතික ආරක්ෂාව ගැන හිතන්න වුණා මේ බොහෝ රාජ්‍යයන් වලට. ඒ නිසා ලිබරල් අංග ලක්ෂණ වලට වඩා රටේ ජාතික ආරක්ෂාව ගැන හිතන්න පුරුදු වුණා මේ රටවල්. අන්නේ නිසා තමයි පුතේ ලිබරල් අංග ලක්ෂණ සමහර දේවල් සීමා කරන්න මේ රටවල් පෙළඹුණේ. එහෙනම් මොනවද කරේ? එකක් තමයි හදිසි නීතිය පනවනවා. අර රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව ගැන හිතලා හදිසි නීතිය පනවනවා. ඒ නිසා සිවිල් නීතිය යටතේ සාමාන්‍ය ජනතාවට ලැබුණු ඇතැම් වරප්‍රසාද සීමා කරන්න වෙනවා. ඒ වගේම පුරවැසියන්ට ලැබුණු මූලික අයිතිවාසිකම් සීමා කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි ලිබරල් වාදය බිඳ වැටෙන්නේ. ඒක ලිබරල් වාදයට එල්ල වෙච්ච චෝදනාවක් හැටියට අපි හඳුන ගන්නවා. හොඳයි පුතේ. එහෙමනම් මේ වෙනකොට අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව වැදගත් කරුණු ගොඩක් කතා කළා. එහෙම නේද? දැන් අපි තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව සාකච්ඡා කරනවා. එතනදී අපි කතා කරන්න හදන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන චෝදනා පිළිබඳව. ප්‍රධාන චෝදනා තුනක් තියෙනවා. හොඳට මතක තියාගන්න දුවේ පුතේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන ප්‍රධාන චෝදනා තුනක් තියෙනවා.
පළවෙනි එක මොකද්ද? ආර්ථික විෂමතා ඇති වෙනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ රටක් තුල ක්‍රියාත්මක වෙනකොට ආර්ථික විෂමතා ඇති වෙනවා. ඊළඟ එක තමයි සමාජ විෂමතා ඇති වෙනවා. තව එකක් තමයි දුගීභාවය ඇති වෙනවා. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත ප්‍රධාන සාධක තුනක්. මොනවද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නිසා ආර්ථික විෂමතා, සමාජ විෂමතා, ඒ වගේම දුගීභාවය ඇති වෙනවා. මේක පැහැදිලිවම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන රටක් තුල අපි හඳුනගන්න ප්‍රධාන චෝදනා හැටියට සඳහන් කරන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට දැන් චෝදනා එල්ල වුණානේ. මොනවද? අර කිව්වා ආර්ථික ඊළඟට සමාජ විෂමතා ඒ වගේම දුගීභාවය ඇති වුණා කියලා. දැන් එතකොට මේවට විසඳුම් නැද්ද? කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ චෝදනා එල්ල වෙනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි කියනවා. හැබැයි මේවට විසඳුම් නැද්ද? කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නේද දුවේ පුතේ? ඔව්. ඒවට විසඳුම් තියෙනවා. 1950 දශකයෙන් පස්සේ එහෙම නැත්නම් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේවට විසඳුම් ඉදිරිපත් කරනවා ලිබරල් වාදීන් විසින්ම. ඒ කියන්නේ පුතේ නව සංකල්පයක් හඳුන්වලා දෙනවා. ඒ තමයි සුබ සාධන රාජ්‍ය සංකල්පය. එහෙම නැත්නම් මේක අපි හඳුන්වනවා වෙල්ෆෙයාර් ස්ටේට් කියලා. සුබ සාධන රාජ්‍ය සංකල්පයෙන් කෙරුණේ මොකක්ද? සුබ සාධන රාජ්‍ය සංකල්පයෙන් පුතේ ප්‍රධාන වශයෙන්ම කිව්වේ ජනතාවගේ සුබ සාධනය ඇති කිරීම සඳහා ආණ්ඩුව එහෙම නැත්නම් රාජ්‍ය අපකැප වෙලා කටයුතු කළ යුතුයි කියන කාරණේ. නැවත කියනවා නම් සුබ සාධන රාජ්‍ය සංකල්පයෙන් බලාපොරොත්තු වුණේ ජනතාවගේ සුබ සාධනය ඇති කිරීම සඳහා රාජ්‍ය අපකැප විය යුතුයි. එහෙම නැත්නම් ආණ්ඩුව මැදිහත් වෙලා ජනතාවට සුබ සාධන ඇති කළ යුතුයි කියන අදහස තමයි මේකෙන් කියවුනේ. ඒ නිසා සුබ සාධන රාජ්‍ය සංකල්පයේ යටතේ ප්‍රධාන කරුණු ගණනාවක් ඉටු කිරීම බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක ධනවතුන්ගෙන් බදු අය කරලා ඒ බදු මුදල් ජනතා සුබ සාධනය සඳහා යොදවනවා. පළවෙනි රූපරාමයේ ඔබට පේනවා ධනවත් පුද්ගලයන්ගෙන් බදු අය කළා ඒ බදු මුදල් ජනතා සුබ සාධනයට යොමු කරනවා. චුට්ටක් කල්පනා කරන්න. දැන් අපි දන්නවානේ සමාජයේ ප්‍රධාන පන්ති දෙකක් ඉන්නවානේ. ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය කියලා. ඒතර ධනපති පන්තිය තමන්ගේ ව්‍යාපාර හරහා විශාල ලාභයක් ලබනවා. ඒ ලබන ලාභයෙන් කොටසක් ආණ්ඩුව විසින් බද්දක් හැටියට එකතු කරනවා. ඒ මුදල සාමාන්‍ය ජනතාවගේ සුබ සාධනය සඳහා යොදවා ගැනීම කරනවා. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි සෞඛ්‍ය අධ්‍යාපනය ගමනාගමනය සඳහා සහන සපයනවා. එහෙම නැත්නම් සහන ආධාර දෙනවා. දැන් අපේ රට ගැන හිතන්න. අපේ රටේ පාසල් ළමුන්ට අර වාර ප්‍රවේශ පත්‍ර ලබා දෙන්නේ. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය පහසුකම් නොමිලේ දෙනවා. ආණ්ඩුවේ ස්පිරිතාල. ඒ වගේම අධ්‍යාපනීය නොමිලේ ලබා දෙනවා. රජයේ පාසල් හරහා. ඉතින් මේවා තමයි ওই සුබ සාධන කටයුතු සඳහා කරන්නේ. අවසාන එක තමයි සුබ සාධන රාජ්‍ය සංකල්පයේ යටතේ රැකියා ලබා දීම කරනවා. එතකොට මෙතෙන්දී ඔබ තේරුම් ගන්න ඕනේ පුතේ ආණ්ඩුවේ රැකියා දීමකටත් වඩා පෞද්ගලිකංශයේ රැකියා ලබා දීම උනත් ප්‍රමාණවත් වෙනවා. මොකද බහුතර ජනතාව පීඩාවටපත් වෙලානේ හිටියේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අක්‍රමිකතා නිසා නැත්නම් අනිටු ප්‍රතිඵල නිසා. මෙන්න මේ අයගේ සුබ සාධනය ඇති කිරීම සඳහා තමයි මේ தત્ත්වය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි පුතේ අපි දැනගන්න ඕන වැදගත්ම කාරණේ තමයි මේ සුබ සාධන රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක වුණේ දශක 3ක් විතර කාලයක්. අවුරුදු 30ක් විතර කාලයක්. මොකද 1950 දශකයේ ඉඳලා 80 දශකයේ වෙනකොට සුබ සාධන රාජ්‍ය සංකල්පය බිඳ වැටෙනවා. ඒකට හේතුව තමයි නව ලිබරල් වාදී ප්‍රතිපත්ති එලි දකින්නවා. මොකද්ද? නව ලිබරල් වාදී ප්‍රතිපත්ති එලි දකින්නවා. වෙන විදිහකින් කියනවා නම් අවම රාජ්‍ය සංකල්පය එලි දකින්නවා. මෙන්න මේ නිසා සුබ සාධන රාජ්‍ය සංකල්පය බිඳ වැටීම නිසා අර ප්‍රශ්න අපි අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන චෝදනා කිව්වේ ඒ චෝදනා නැවත ඇති වෙන්න පටන් ගන්නවා. හොඳයි දුවේ පුතේ. දැන් එහෙමනම් අපි තවත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපි මාරු වෙනවා දෙවෙනි කාරණේට. මම කියන්නේ මම සාධක දෙකක් අද කතා කරනවා කියලා. ඒ දෙවෙනි සාධකයේ තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. එහෙනම් අපි ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය යටතේ කතා කරන දෙවෙනි කරුණ දෙවෙනි සාධකයේ හැටියට අපි හඳුන ගන්නවා මොකද්ද? නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. හොඳයි දුවේ පුතේ. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපි තවත් නම් කීපයකින් හඳුන්වනවා. ඔබ මේ රූපරාමු දිහා බැලුවා නම් ඔබට පේනවා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන නම් වලින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වනවා. මොනවද ඒ නම්? නැවත කිව්වොත් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. හොඳයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සාකච්ඡා කරන්න කලින් මම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඒ වගේම ඒකට හේතුව කියනවා. මොකද්ද පුතේ හේතුව? ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට විකල්පයක් හැටියට තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරිපත් වුණේ. ඒ නිසා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න පෙර අපිට සිද්ධ වෙනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරන්න. මොකද්ද පුතේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම? ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද ක්‍රියාත්මක වුණේ? ඇයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණේ? ඇයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටුනේ? ඉතින් මේ වගේ කරුණු අපිට සාකච්ඡා කරන්න වෙනවා කෙටියෙන්. පුතේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල තමයි ස්ථාපිත වෙන්නේ. කොහෙද? ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වුණේ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂත්වය මොකක්ද? සියලු පුරවැසියෝ පුරවැසි සභාව කියන ආයතනයට එක් රැස් වෙලා පාලන කරුණු සාකච්ඡා කළා බහුතර ඡන්දයෙන් තමන්ගේ ඡන්දයෙන් පාලන තීන්දුව ගත්තා. එහෙමනම් දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති කොහොමද මේ සියලු ජනතාව එකට එකතු වුණේ? කොහොමද ඒ අය පාලන කරුණු සාකච්ඡා කළේ? කොහොමද ඒගොල්ලෝ අවසාන වශයෙන් තීන්දුව ගත්තේ කියන ප්‍රශ්නේ ඔබට එන්න පුළුවන්. ඒකට විසඳුම් ඔබ දන්නවා. ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමයේ තුල පෞර රාජ්‍ය තිබුණා 100 ගණනක් විතර 200කට අඩු සංඛ්‍යාවක්. මේ රාජ්‍ය පුතේ එක අතකින් ගත්තාම භූමිය අතින් ඉතා කුඩායි. ඒ වගේම වාසය කරපු ජන සංඛ්‍යාව ගත්තාම ඉතාම සීමිතයි. ඇරිස්ටෝටල් කියන ආකාරයට පෞර රාජ්‍යයක් තුළ වාසය කරලා තියෙන්නේ 10000ක් වගේ පිරිසක්. ඒ වගේම ප්ලේටෝ කියන ආකාරයට 5000ක් වගේ පිරිසක් තමයි පෞර රාජ්‍යයක් තුළ වාසය කරේ. ඒ වගේම පුරවැසියෝ කියලා සැලකුණේ රදල ඉඩම් හිමියෝ, වහල් හිමියෝ වගේ අය. මෙන්න මේ නිසා පුරවැසි සභාව කියන ආයතනයේට රැස්ුනේ ඊටම අතලොස්සයි. එහෙම නැත්නම් පෞර රාජ්‍යයක් තුල වාසය කරපු පුරවැසියෝ කියන සංඛ්‍යාව ඊටම අතලොස්සයි. මෙන්න මේ නිසා තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේදී සියලු පුරවැසි සභාවට රැස්ුණා. පුරවැසි සභාව කියන්නේ මොකක්ද එතකොට? අද අපි අපේ රටේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව කියලා හඳුන්වනවා වගේ එදා කාලයේ පෞර රාජ්‍යයේ පුරවැසියෝ රැස් වෙච්චි තීන්දුව ගත්ත ආයතනය අපි හඳුන්වනවා පුරවැසි සභාව කියලා. එහෙනම් මේ පුරවැසි සභාවට රැස් වෙලා තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය අපි හැඳින්නුවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. නමුත් පුතේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ රූපරාමු දිහා බැලුවාම ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුළ මෙන්න මේ කණ්ඩායම් වලට පුරවැසිභාවයේ තිබුණේ නැහැ. ඡන්ද බලය ලැබුණේ නැහැ. කාටද? ස්ත්‍රීන්ට, වහලුන්ට, සංචාරකයන්ට සහ ළමුන්, කුඩා දරුවෝ. නැවත කිව්වොත් ස්ත්‍රීන්, වහලුන්, සංචාරකයන්, කුඩා ළමුන්. මේ අයට පුරවැසිභාවය තිබුණේ නැහැ. හොඳයි පුතේ මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට කිව්වානේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ විකල්පයක් හැටියට තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය බිහි වුණේ කියලා. එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ බිහි වෙන්න නම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටෙන්න ඕනේ. මොකද්ද? නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භ වෙන්න නම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටෙන්න ඕනේ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම සඳහා සාධක ගණනාවක් බලපානවා. මොනවද මේ සාධක?
මේ රූපරාමු දිහා බැලුවාම ඔබට පේනවා පුතේ සාධක ගණනාවක් විශාල රාජ්‍යයන් බිහි වෙනවා ජනගහනය වර්ධනය වෙනවා එක්රැස් වීමේ අපහසුව තියෙනවා ඒ වගේම ජනතාව විවිධ ගැටලු වලට මුහුණ පානවා සංක්‍රමණ ආක්‍රමණ ඇති වෙනවා මෙන්න මේ වගේ ප්‍රායෝගික සාධක ගණනාවක් නිසා ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටෙනවා ඒ නිසා පස්සේ කාලෙදි බිහි වෙනවා අපි මේ කතා කරන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දැන් එහෙනම් මෙතනින් පස්සේ අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා. හොඳයි දුවේ පුතේ. ඉස්සල්ලාම අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරනවා. එහෙම නැත්නම් මේ සංකල්පය තේරුම් ගන්නවා. මොකද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. මොකද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටක පුරවැසියෝ තමන්ගේ සර්වජන ඡන්ද බලය තුලින් පාලනය සඳහා නියෝජිතයෝ පත් කර ගැනීම. නැවත කියනවා නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? රටක පුරවැසියෝ තමන්ගේ ඡන්ද බලය තුලින් ව්‍යවස්ථාදායකයට සහ විධායකයට නියෝජිතයෝ පත් කර ගන්න ක්‍රමය. හැබැයි පුතේ මෙතෙන්දිත් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. නූතන නියෝජන සංකල්පයට අනුව විධායකයට වඩා වැදගත් වෙන්නේ ව්‍යවස්ථාදායකය. ඒ නිසා ව්‍යවස්ථාදායකයට සමාජිකව පත් කර ගැනීමේ ක්‍රමය තමයි අපි බොහෝ වෙලාවට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලා සාකච්ඡා කරන්නේ. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්ත වෙන්නේ වැඩවසම් වාදයට එරෙහිව. ඔන්න වැදගත් කාරණයක්. මොකද්ද? නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙන්නේ වැඩවසම් ආණ්ඩු ක්‍රමයට විකල්පයක් හැටියට. ඒ වගේම කොහෙද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙන්නේ? 16-17 සියවස් වලදී යුරෝපයේ සහ ඇමරිකාවේ තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙන්නේ. මේ කියන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්න එපා. සාර්ථක වෙන්නේ පුතේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නට පස්සේ. මොකද්ද? සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නට පස්සේ. ඒ කියන්නේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙන්න පෙර ලෝකයේ බොහෝ රාජ්‍යයන් වල ව්‍යවස්ථාදායකයට නියෝජිතයෝ පත් උනේ රජුගේ නාමකරණයෙන්. රජු තමයි සමාජීය උපත් කරන්නේ. පස්සේ කාලෙදි මොකද වෙන්නේ? ලෝකයේ සීමිත ඡන්ද බලය ව්‍යාප්ත වෙනවා. ඒ නිසා සීමිත ඡන්ද බලය තුලින් නියෝජිතයෝ පත් වීම ආරම්භ වෙනවා. නමුත් ඒකත් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. පස්සේ කාලෙදී සර්වජන ඡන්ද බලය ව්‍යාප්ත වෙනවා. මෙන්න මේ සර්වජන ඡන්ද බලය ව්‍යාප්ත වුණාට පස්සේ තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් වෙන්නේ. එහෙම නැත්නම් සාර්ථක වෙන්නේ. දරුවනේ අපි ඊළඟට කතා කරනවා නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ තුල දක්නට ලැබෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම පිළිබඳව. දැන් මෙතෙන්දී හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණේ අපි මේ කතා කරන්න හදන්නේ ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල පැවතුණු ඇතැම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නූතන රාජ්‍යයන් තුලත් දැකිය හැකි කියන කාරණේ පෙන්눔 කරන්න. මොකද්ද? ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල අඩංගු වුණු ඇතැම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වර්තමානයේදීත් ඇතැම් රාජ්‍යයන් තුල දකින්න ලැබෙනවා. කොහෙද? මේ රූපරාමුවෙන් මම පෙන්වන ඔබට ස්විට්සර්ලන්තය. ප්‍රධාන වශයෙන් අපි ගන්නෙ කොහෙද? ස්විට්සර්ලන්තය කියන රාජ්‍යය. ස්විට්සර්ලන්තය තුල ජනමත විචාරණ ක්‍රමය, පුනරාවර්තනය, ප්‍රාරම්භණය කියන ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ජනමත විචාරණ ක්‍රමය, පුනරාවර්තනය, ප්‍රාරම්භණය. ඔබගේ විෂය නිර්දේශයට මේ මාතෘකා ගැඹුරෙන් අදාළ නැතත් ඊටාම කෙටියෙන් ඔබ මේවා තේරුම දැනගන්න ඕනේ. පුතේ ජනමත විචාරණ ක්‍රමය කියන්නේ මොකක්ද? මේක අපේ රටට අදාළයි. අපේ රටේ වර්තමාන ආණ්ඩු ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණ ක්‍රියාත්මක වෙනවා. එහෙම නේද? ඔව්. ජනමත විචාරණ කියන්නේ ආණ්ඩුව අලුතෙන් පැනවීමට අදහස් කරන නීතියක් හරි ප්‍රතිපත්තියක් හරි පිළිබඳව මහජනතාවගේ මතය විමසා බැලීමක් කරනවා. ඒක තමයි අපි කියන්නේ ජනමත විචාරණ ක්‍රමය කියලා. පුනරාවර්තනය කියන්නේ මොකක්ද? මහජන ඡන්දයෙන් පත් වෙච්ච මැති ඇමතිවරු හරි එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන් හරි තමන්ට පැවරෙන වගකීම් හරියාකාරයට ඉටු කරන්නේ නැත්නම් ඒ අය ඒ තනතුරෙන් ඉවත් කරන්න නැත්නම් නැවත කැඳවන්න ජනතාවට ලැබෙන බලය අපි හඳුන්වනවා පුනරාවර්තනය කියලා.
එහෙනම් අවසාන සාධකයේ තමයි ප්‍රාරම්භණය. මොකද ප්‍රාරම්භණය කියන්නේ? අනපනත් පැනවීම සඳහා පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ බලය ජනතාවට ලැබෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. රටක ව්‍යවස්ථාදායකයේ නේද නීති රීති පනවන්නේ. නමුත් රටේ ජනතාවටත් නීති රීති පැනවීම සඳහා අනපනත් ඉදිරිපත් කිරීමේ බලයක් ලැබෙනවා නම් ඒක අපි කියනවා ප්‍රාරම්භණය කියලා. හොඳයි පුතේ. එහෙනම් ස්විට්සර්ලන්තයේ තුල මේ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ක්‍රියාත්මක වුණාට බොහෝ රටවල් වල මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ කියන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම යොදා ගැනීම සාර්ථක නැහැ. එහෙම නැත්නම් අපි කියන්නේ ප්‍රතිඵල රහිතයි කියලා. එහෙම නැත්නම් අර්ථ විරහිතයි කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපි හඳුන්වන්නේ. ඒ නිසා මේ කියන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ප්‍රායෝගික බවින් අඩුයි. අර්ථ ශූන්‍යයි. හොඳයි. ඊළඟට පුතේ අපි බලාපොරොත්තු වෙනවා තවත් වැදගත් කාරණයක් ගැන කතා කරන්න. ඒ තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී මැතිවරණ ක්‍රම තුලින් අපේක්ෂා කරන නිර්ණායක නැත්නම් අපේක්ෂිත මූලික නිර්ණායක කතා කරන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. මොකද්ද මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ? අපි දන්නවා අද ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක් තුල ක්‍රියාත්මක වෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නේද? මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී මැතිවරණ මගින් තමයි නියෝජිතයෝ පත් කරගන්නේ. මැතිවරණ ක්‍රියාවලිය හරහා තමයි නියෝජිතයෝ පත් කරගන්නේ. ඒ නිසා මේක අපි හඳුන්වනවා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මොකද්ද දුවේ පුතේ? මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේදී මූලික නිර්ණායක කීපයක් බලාපොරොත්තු වෙනවා. ඒ මැතිවරණ ක්‍රමයේ මගින් අපේක්ෂා කරන මැතිවරණ ක්‍රමයේ සාර්ථක වීම සඳහා පැවතිය යුතු අත්‍යවශ්‍ය අංග. මේ ලක්ෂණ පළවෙනි එක තමයි අර්ථවත්භාවය කියන්නේ. පළවෙනි ලක්ෂණය හැටියට මම හඳුන ගන්නවා මොකක්ද? අර්ථවත්භාවය. අර්ථවත්භාවය කියන එකේ තේරුම මොකක්ද කියලා අපි කල්පනා කරොත් මොකක්ද ඒකේ අදහස? ඡන්දයෙන් පත්වන සමාජිකයන්ට නීත්‍යානුකූලව පාලන බලය පවත්වාගෙන යා හැකියි. ඒක තමයි ඒකේ තේරුම. ඡන්දයෙන් පත්වන සමාජිකයන්ට නීත්‍යානුකූලව ආණ්ඩු බලය ලැබීම. දෙවනි සාධකය මොකක්ද? තනගකාරීත්වය. තනගකාරීත්වය කියන එකෙන් අදහස් වෙන්නේ තනතුරු වල සැබෑ තරඟයක් තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා මේ තනතුරුපත් වෙන්නේ කොහොමද? මහජන ඡන්දයෙන්නේ. එහෙනම් මේ මහජන ඡන්දයෙන් පත්වන තනතුරු අතර තරඟකාරීත්වයක් තියෙන්න ඕනේ කියන එක තමයි ඒ කාරණෙන් කියවෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම නිදහස. ඊළඟ නිර්ණායකය මොකක්ද? නිදහස. මොකද්ද නිදහස කියන්නේ? ඡන්දදායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමේ නිදහස ලැබෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක අර්ථ ශූන්‍ය වෙනවා. ඊළඟ කාරණේ තමයි ඊළඟ නිර්ණායක හැටියට මම ගන්නේ රහස්‍යභාවය. මොකද්ද රහස්‍යභාවය කියන්නේ? ඡන්දදායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමේ රහස්‍යභාවය තියෙන්න ඕනේ. අපි කියන්නේ අපි ඡන්ද දුන්නේ කාටද කියලා කාටවත් කියන්න ඕනේ නෑනේ. කවුරුවත් දැනගන්න ඕනෙත් නෑ. අන්නේ විදිහට ඉන්න හැකියාව ජනතාවට තියෙන්න ඕනේ. ඡන්දදායකයාට. ඒක අපි කියනවා ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා වෙනවා කියලා. ඊළඟ එක තමයි සාධාරණත්වයේ තියෙන්න ඕනේ. ඔන්න පුතේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක වෙන්න නම් සාධාරණත්වයේ තියෙන්න ඕනේ. මොකද්ද සාධාරණත්වය කියන්නේ? සාධාරණත්වය කියන්නේ මැතිවරණ දූෂණ වංචා අකමැතිතා වලින් තොර වෙන්න ඕනේ. මැතිවරණ පැවැත්වීමේදී ඡන්ද ගණන් කරනකොට ඒ වගේම ප්‍රතිඵල නිකුත් කරනකොට මේ වගේ අවස්ථාවලදී දූෂණ අකමැතිතා වලින් තොර වෙන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වුණා කියලා. පැහැදිලිද ඔබට? අවසාන කාරණේ හැටියට මම කතා කරනවා සමානාත්මතාවය. මොකද්ද සමානාත්මතාවය කියන්නේ? එක් පුද්ගලයෙකුට එක් ඡන්දයක්. එක් පුද්ගලයෙකුට එක් ඡන්දයක්. මෙන්න මේ සංකල්පය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මැතිවරණවලදී මට ඡන්ද බලයේ තියෙනවා වගේම ලියාපදිංචි ඡන්දදායකයෝ තව දහස් ගණන් ඉන්න පුළුවන්, ලක්ෂ ගණන් ඉන්න පුළුවන්. ඒ හැමෝටම එක් ඡන්දයක් එක් වටිනාකමක් කියන මූලධර්මයේ ක්‍රියාත්මක වෙනවා.
හැමෝගෙම ඡන්දේ වටිනාකම සමාන වෙනවා. ඉතින් මෙන්න මේ නිර්ණායක ටික ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා නියෝජන ප්‍රජාතන්ත්‍ර වාදයේදී. ඔන්න ඔය මූලධර්ම ටික ආරක්ෂා වෙනවා නම් නියෝජන ප්‍රජාතන්ත්‍ර වාදය සාර්ථක වෙනවා. එhmenan පුතේ දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ නියෝජන ප්‍රජාතන්ත්‍ර වාදය කියන එක ඉතා වටිනා දෙයක්. නූතන රාජ්‍ය තුල ක්‍රියාත්මක වන ඉතා වටිනා දෙයක්. එහෙම නේද? ඔව්. ඒක අපි තේරුම් ගත්තා. දැන් අපි ඊළඟට කතා කරනවා තවත් වැදගත් කාරණයක්. ඒ තමයි මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී මොකක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඔබ අපි හැමෝම දන්න දෙයක්. මොකද්ද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී වෙන්නේ? පුතේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී වෙන්නේ මහජනතාව තමන්ගේ ඡන්දයෙන් පත් කරපු නියෝජිතයෝ තමයි පාලන තීන්දුව ගන්නෙ. මොකද්ද? මහජනතාව තමන්ගේ ඡන්දයෙන් පත් කරපු නියෝජිතයෝ තමයි පාලන තීන්දුව ගන්නෙ. මේක අපි හඳුන්වනවා විශේෂ නමකින්. ඒ මොකද්ද? වෘත්තීය දේශපාලඥයෝ තමයි පාලන තීන්දුව ගන්නෙ. මොකද්ද? වෘත්තීය දේශපාලඥයෝ තමයි පාලන තීන්දුව ගන්නෙ. දැන් එතකොට ඔබ කල්පනා කරන්න. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේදී සියලු පුරවැසියෝ තමයි පුරවැසි සභාවට ඇවිල්ලා පාලන කරුණු සාකච්ඡා කරලා තමන්ගේ ඡන්දයෙන් පාලන තීන්දුව ගත්තේ. හැබැයි මෙතනදී අපි නියෝජිතයෝ පත් කරනවා. නියෝජිතයෝ අපි වෙනුවෙන් තීන්දුව ගන්නවා. දැන් මොකද්ද වෙන්නේ? අපිට අවශ්‍ය තීරණයමද ඒගොල්ලෝ ගන්නෙ? අපි බලාපොරොත්තු වෙන තීරණයමද පාලකයෝ ගන්නෙ? නෑ. අපි වෙනුවෙන් තීන්දුව ගන්නේ පාලකයෝ. එහෙමනම් ඇත්තටම මහජන පරමාධිපත්‍ය බලය කියන එක මෙතනදී අර්ථවත් වෙනවද? මෙතනදී අර්ථවත් වෙන්නේ නැහැ. ඒ නිසා අද වෙනකොට අපි තීරණය කරන්න ඕනේ මහජන පරමාධිපත්‍යයේ අවම ස්වરૂපයක් තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී දකින්න ලැබෙන්නේ. එහෙමනම් අද දවසේදී අපේ පාඩම අපි අවසන් කරනවා. නැවත දවසකදී හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ආයුබෝවන් දරුවනේ.